ආයුබෝවන් අපි අද කරන්න යන්නේ දර්ශක හා ලඝු කණක කියන පාඩමේ ලඝු කණක කියන කොටස. ඒ කොටස අයිති වන්නේ 10 ශ්‍රේණියේ 2 කියන පොතේ. හරි. දැන් අපි කලින් කතා කරන්නේ මේ 2.9 ලඝු කණක හොයීම ගැන නේද? දැන් අපි කතා කරන්නේ නංගි මල්ලියේ දශම ස්ථාන දෙකක් දක්වා ඇති මේ සංඛ්‍යාවල ලඝු කණක. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ගත්තොත් මෙන්න මේ 4.58 වගේ. එතන 5යි 8යි කියලා දෙකක් තියෙනවා දශම ස්ථාන. ඒකේ ලඝු ගණක හොයන්න මෙන්න මේ ආකාරයෙන්. ඉස්සෙල්ලම අර කලින් කිව්වා වගේ 45 තමයි අපි ඉස්සෙල්ලා බලන්නේ. කියන්නේ මුල් සංඛ්‍යා දෙක තමයි අපි ඉස්සෙල්ලම සලකන්නේ. මුල් සංඛ්‍යා දෙක 45 ඒකට අතර තීරුවේ මේ ඒකට අදාළ පේළියේ අපි ගියාම සමාන ඒ පේළියේ අපිට පස්සේ මේ 8 කියන සිරස් තීරුව තමයි අපි ගන්නෙ. එතකොට අපිට එනවා මේ 66.9 කියන අගය. අන්න ඒක තමයි එතකොට අපි මම කලින් කිව්වා වගේ ඉස්සරහට 0.0 දාලා අපි ලඝු ගණක ලියන්නේ. අන්න ඒක. අපි බලමුකෝ ලඝු ගණක පොතෙන් උත් එක්ක කොහොමද බාන්නේ කියලා. දැන් ඕන්න අපි මොකද්ද බාන්නේ 45යි 8යි 4.58යි තමයි. දැන් ඉස්සෙල්ලා බාන්නේ අපි 45ට ඊට පස්සේ 8ට. ඉතින් ඉස්සෙල්ලා බලමු මෙන්න 45 තියෙනවා. ඕන්න අපි දිගටම ගියා. දැන් මෙතන උඩ 8 පේන්නේ නැහැ නේ. ඒකතර මොකද්ද කරන්නේ? ඔබට පේන්නේ වෙති මේ ලඝු ගණක වගුවේ යටින් උත් දාලා තියෙනවා අංක. ඒ දාලා තියෙන අංගෙ මල්ලි මේ පහළට එනකොට අපිට උඩින් බාන්න අමාරු නිසා අපිට යටින් බාන්න ලේසි නිසා. හරිනේ? එතකොට අපි 45න් පටන් ගත්තොත් අපි ඒක දිගටම යනවා මෙන්න මෙතෙන්ට යනකම් ඊට පස්සේ 8 ඉඳන් අපි ඒ තීරයෙන් උඩට එනවා ආයෙමත් එන්න අර ගානම තමයි. මොකද්ද? 66.9 කියන අගය. ඉන් එහාට අපිට කිසිම දෙයක් ඕනේ මේක තමයි අපිට අර තනත් හම්බුනේ අගය. නේ? එතකොට මේක තමයි අවසාන උත්තරේ වෙන්නේ. හරි. ඊට පස්සේ ඔබට මේ මෙතන ඊළඟ පිටුවේ නිදිසුන කීපයක් අපි සලකන්න තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු 6.58 ලඝු ගණකේ කොහොමද හොයන්නේ කියලා. අපි දැන් දන්නවා මෙතන දශම ස්ථාන කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. ඉතින් අපි ලඝු ගණක පොතට ගියමුකෝ. හරි. එතකොට 6.885. ඉස්සෙල්ලාම එතකොට අපි බලන්න මොකද 68. 68 ආවා. 68 ඊට පස්සේ අපි දිගටම එනවා. කොතනකන්ද අපි යන්නේ? 5 වෙනකම්. 5 කොහෙද තියෙන්නේ? මෙන්න මෙතනනේ. එතකොට මොකද්ද එන අගේ? 8යි 3යි 5යි 7. හරි. දැන් එතකොට අපි මේ LG 6.85 කියන එක අපි හොයාගත්තා නේද? මෙන්න මේ දෙකත් ඕගොල්ලෝ හොයන්න බලන්නකෝ. ඒක ඕගොල්ලන්ට මම තනියෙන් කරන්න දෙනවා. ඔබට ලඝු ගණක පොත පාවිච්චි කරලා මේක හොයන්න පුළුවන්. දැන් මෙතන 3.4යි ගත්තොත් එක දශම ස්ථානයයි තියෙන්නේ. 8 ගත්තොත් 8.0 නේ. එතකොට මේ 8ට අපි යන්නේ ඉස්සෙල්ලා මොකද එතකොට 80 කියන පේලියට ගිහින් ඊට පස්සේ බිඳුව කියන ඒ මුල් තීරුව තමයි අපි සලකන්න ඕනේ. ඔයගොල්ලෝ හදලා බලන්නකෝ උත්තරේ එනවද කියලා. හරි. දැන් දශම ස්ථාන දෙකකට වැඩි ඒ කියන්නේ 3ක් තියෙන සංඛ්‍යාවල ලඝු ගණක තමයි හොයන්න යන්නේ. උදාහරණයක් වශයෙන් 5.0.75. ඒකේ ලඝු ගණකේ තමයි හොයන්නේ. එතකොට මොකද මුලින්ම කරන්නේ? 50 කියන පේලියට ගිහින් 7 කියන තීරුවේ අතට බලනවා නේ. අන්න ඒක තමයි මෙතන මේ පගුවේ පෙන්නලා තියෙන්නේ. නේ නංගි මල්ලි. එතකොට 50 කියන අපි තීරුවට යනවා n වල. ඊට පස්සේ අපි බලනවා 7 කියන පේලිය යටත. නේද? ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න වැඩි අපිට මේ 5 කියන එකක් මෙතන ගන්න බෑ. මෙන්න මේ 5 කියන එක. ඒක මොකද්ද අපි කරන්නේ? දැන් මේ මධ්‍යන්තරය කියන එක ගැන අපි කතා කරේ නෑනේ.
ඔන්න දැන් අපිට ඒක ඔළුවට එනවා. මධ්‍යයන් අන්තරයෙන් තමයි අපි මේ තුන්වෙනි දශම ස්ථානයේ අගය හොයන්නේ. හරිද? එතකොට ඒ තුන්වෙනි දශම ස්ථානයේ 5 දැන් ඉන්නේ 4. 4 කියන්නේ මොකද්ද? අපි බලමුකෝ. මේක නංගි මල්ලි එකපාරට ලඝු ගණකය නෙමෙයි. ඒ 4 කියන අගේ මොකද්ද අපි කරන්නේ? මේ අපි කලින් ආපු ලඝු ගණකේ අන්තිම අංකයට එකතු කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ කලින් අපි මෙතනින් ආවේ ලඝු ගණකයක් තියෙනවනේ 7.5යි 5.5යි කියලා. ඒකට මේ 4 එකතු කරනවා. එච්චරයි. එතකොට අපිට එනවා 7.5යි 4 නේද? එතකොට ලඝු ගණකයේ 5.0.75 කියන්නේ මොකද්ද? 0.7.5 නේ? හරි. උදාහරණ කීපයක් සැලකුමුකෝ. මේ ඔක්කොගෙම තියෙන 3 දශම ස්ථාන. හරි. ඉස්සෙල්ලාම 1.099. හරි. අපිට 1.099 තමයි ලඝු ගණක ගන්න. එතකොට මොකද්ද එතකොට? 10 පේලියේ 9 කියන අගයට ගියා. එතකොට මොකද්ද අපිට එන්නේ? මෙන්න මේ 0.3යි 7යි 4 කියන අගේ. නේ? ඊට පස්සේ මොකෝ අපි කරන්නේ? මේ 9 කියන එක බලනවා. ඕගොල්ලොන්ගේ මොකද්ද මේ මධ්‍යයන් අන්තර කියන කොටසේ ඒ තීරු යටත තියෙන මේ 9 කියන තීරුවේ බලනවා මොකද්ද එන්නේ කියලා. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ එතකොට? 37 කියලානේ. එතකොට අපි 37 එක්කව කරන්න ඕනේ අර ආපු ලඝු ගණකයට. එතකොට මොකක්ද එන්නේ? අපි මේ දෙක එක්කව කරාම අපිට එනවා 0.4.1.1 කියලා. නේද? අන්න ඒ 0.4.1.1 කියන එක තමයි එතකොට අපේ අවසාන ලඝු ගණක එන්නේ. එතකොට අපි ගත්තොත් ලඝු මෙන්න LG මේක LG 1.099 සමානයි 0.4.1.1 නේ? හරි. මේ තියෙන්නේ ඒක තමයි අපිට ආපු උත්තරේ. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? 5.875. ඒකත් අපි බලමු කොහොමද ඉන්නේ කියලා. 5.875. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපිම හොයන්නේ මොකද්ද? 58. 58 කෝ මේ තියෙන්නේ. 58 දිගට යනවා කීය වෙනකන්ද? 7 වෙනකන්. ඔන්න අපිට 7ට ආව එතකොට මේ 76යි 86 කියන සංඛ්‍යාවනේ. ඊට පස්සේ මොකද්ද අපි බාන්නේ? ඊට පස්සේ බාන්නේ තුන්වෙනි දශම ස්ථානය. ඒ කියන්නේ 5. 5ට අවසානයේ තියෙන්නේ මොකද්ද? 4 කියන අංකය. නේද? එතකොට මොකද්ද කරන්නේ? 76යි 86ට 4ක් එක්කව කරාම අපිට එනවා කීයද? 76යි 90යි කියන අගය. ඒක තමයි එතකොට අපේ ලඝු ගණකයේ අගය වෙන්නේ. ඒකට අර ඉතුරු මදිපාඩුව මොකද්ද? මේ බිඳුවයි දශම කියන එක විතරයි. ඕක තමයි අපේ අවසාන ලඝු ගණකයේ උත්තරේ වෙන්නේ. නේ? දැක්කනේ? පෙළ පොතේ තියෙන ඒ උත්තරේ මේ. හරි. ඊට පස්සේ දැන් මේ තුන්වෙනි විදසුන ඕගොන්ට මම බාර දෙනවා. ඕගොල්ලෝ බාන්නකො මේක කරගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ කියන උත්තරෙත් එනවද කියලා බාන්නකො. හරි. දැන් 10ට වඩා විශාල සංඛ්‍යාවල් ලඝු ගණකය තමයි අපි හොයන්න යන්නේ. ඕගොල්ලෝ බලයි කොහොමද කියලා දැන්. මොකද මං කියවනේ 1යි 10යි අතර විතරයි කියලා ලඝු ගණක හොයන්නේ. ඒත් නංගි මල්ලි අපි මෙතන ලඝු ගණකවල තියෙන යම්කිසි සමීකරණ හිම භාවිතා කළා අපි ඒක මේ ආකාරයෙන් කියන්නේ 1යි 10 අතර වෙන විදියට අපි හදා ගන්නවා. හරි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපිට ලඝු ගණක වගුවෙන් හොයාගන්න පුළුවන් ඉලක්කම් 4ක් දක්වා තියෙන අගයන් වල ලඝු ගණක විතරයි. එහෙම ගන්න බැරි එහෙම ඉලක්කම් 4කට වඩා තියෙනවා නම් අපි ඉලක්කම් 4ක් වගේ 4ක් විතරක් එන විදියට අපි ඒක වටයා අරන් ගන්න ඕනේ. කියන්නේ අපි ඒක ආසන්න වශයෙන් සංඛ්‍යාවක් ගන්න ඕනේ. හරි. මෙතනදී අපි සලකලා තියෙනවා මොකද්ද? 54.37. ඒක අපි කොහොමද ලඝු ගණක වලින් සුළු කරන්නේ කියලා බලන්නකො ලස්සන විදියක් තියෙනවා. මොකද්ද?
අපි පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට මතක ඇති විද්‍යාත්මක අංකණය කියලා අපි එකක් ඉගෙන ගත්තා නේද? ඒ කියන්නේ මොකද්ද? මේ පළවෙනි අපි ලියන දේ අංකේ දශම ස්ථානයේ පළවෙනි ඉලක්කමට පස්සේ දාලා අපි අනිත් ටික 10 බල වලින් ලිව්වේ. අන්න ඒ විදිය තමයි මෙතන පාවිච්චි කරන්නේ. එතකොට අපිට මෙන්න මේ සංඛ්‍යාව මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන් නේද? අන්න right. ඊට පස්සේ අපි මෙතන ලඝු ගණක නීතියක් ඉගෙන ගත්තා මතකද? log මෙන්න මෙහෙම එකක් ඉගෙන ගත්තා නේද? මෙතන මම LG කියලා දාලා තියෙන්නේ මොකද ලඝු 10 පද තියෙන නිසා. නේද? ඕන පාදයක් වෙන්න පුළුවන් නේ. අපි අර්ථ දක්වීමේ හරි. LG m වාරයක් n සමානයි LG m ධන LG n කියලා කිව්ව මට මතකද? කලින් පාඩමේ. ඒ කියන්නේ මෙතන ගුණිතයක් තියෙන එකක් අපි එකතුවක් ලෙස ලියනමයි කියලා මම කිව්වේ. අන්න ලඝු වල අන්න ඒ සමීකරණේ භාවිතයෙන් තමයි අපි මේක ලඝු කෑලි දෙකකට කඩා ගන්නවා. මෙතන ගුණිතයක් නේ තියෙන්නේ. ඉතින් අපි ලඝු කෑලි දෙකකට කඩාගත්තට පස්සේ අපිට වෙන් වශයෙන් ලඝු ගණක හොයන්න ඕන. මේක අපි හොයා ගන්නත් දැන් දන්නවා. හරිද? ඊට පස්සේ මේ පැත්තත් බලමුකෝ. LG 10 එක බලේ. ඒ කියන්නේ ලඝු 10 පාදේ 10. ඔබ ඒක මතක ඇතිනේ. කිසියම් ලඝු ගණකයක ලඝු ගණකයේ අගයයි අපි ලඝු ගණක හොයන ඒ සංඛ්‍යාවයි පාදයයි සමාන නැයි. තර 1යි. අන්න ඒකයි ගන්න. ඊට පස්සේ මේ ලඝු ගණක 5.4යි 3යි 7යි. ඒකත් අපි බලමුකෝ. අපි දැන් ඉක්මනට මේක හදාගන්න බලමු. අපිට දැන් හිතෙන් හදාගන්නත් පුළුවන් මේක නේද? සුළු කිරීම 5යි 4යි. ඒ කියන්නේ ඉස්සෙල්ලම 57 පේලිය යනවා. 57 පේලියෙන් දිගට ගියාම අපි නවතිනවා මෙන්න මේ 3 කියන තීරුවේ. නේද? 3 කියන තීරුවේ මොකද අපේ දැන් සංඛ්‍යාව මොකද්ද? 5.4යි 3යි 7යි තමයි අපි හොයන්නේ. ඉස්සෙල්ලම 54 යනවා. 54 ගිහින් 3 තීරුවේ නැවතිනවා. එතකොට අපිට මේ අග එනවා. ඊට පස්සේ අපිට බලන්න ඕනේ මොකද්ද? මධ්‍යයන් අන්තරයනේ. මධ්‍යයන් අන්තරේ 7 වෙනි තීරුවට යනවා. 7 වෙනි තීරුවෙන් අපිට ඉතුරු වුණාම නැවතුනම අපි එන්නේ 6 කියන අගේ. එතකොට මොකද්ද අපි කරන්නේ? 7348ට 6ක් එකතු කරාම අපිට එනවා 7352යි කියලා. සමාන 7354යි කියලා. හරි. ඔන්න ඔය අගේට මෙන්න මෙතන ඉස්සරහා බිඳුවයි දශම දැම්මම මෙන්න මේ අගේ හරියන ලඝු ගණකය අපිට ලැබෙනවා. නේද? 0.7යි 3යි 54යි. ඊට පස්සේ අපි ඒකට එකක් එක්කව කරමු. මෙන්න මෙතන අපිට ඉතුරුනේ ධන 1. එතකොට අපිට අවසාන උත්තරේ එන්නේ 1.7යි 3යි 5යි 4 කියන අගේ. හරි. දැන් අංගි මල්ලියේ මෙතන තව දෙවෙනි ක්‍රමයක් කියලා දීලා තියෙනවා දර්ශක භාවිතයෙන් කියලා. ඔබටත් හැබැයි අපි මේ ක්‍රමේ විභාගයේදී භාවිතා කරන ක්‍රමයක් සංකීර්ණ නිසා. ඉතින් ඔබට කැමති නම් මේ ක්‍රමයේ කියවලා තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් මෙතන අංගි මල්ලියේ දීලා තියෙනවා මොකද්ද? මෙන්න මේ සංඛ්‍යාවල ලඝු ගණක හොයන්න කියලා. දැන් ඔබට පේනවා ඇති එකම නම්බරේ. ඒ කියන්නේ ඉලක්කම් ටික එකම පිළිවෙලයට තියෙන. 8යි 5යි 8යි 3යි. මේ දශම ස්ථානයේ තමයි ක්‍රමයෙන් වැඩි වෙලා තියෙන්නේ. අපිට ලේසි එතකොට. එතකොට අපි එකපාරේ ලඝු ගණකයේ අගේ හොයන්න ඕනේ. ඔබට තේරෙන්නේ නැති නේද ඒක? 8යි 5යි 8යි 3ට එකපාර හෙව්වට පස්සේ අපි අර අවසාන උත්තරේ තමයි අර දශම ස්ථානයට කලින් එන මෙන්න මෙතන එන සංඛ්‍යාව තමයි වෙනස් වෙන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලම බලමුකෝ 8.5යි 8යි 3. ඒක කොහොමද හොයන්නේ? දැන් මේක මම කරන්න යන්නේ ඔබ ගාව තියෙනවා දැන් ලඝු පොත. කියන්නේ ඔබේ පෙළ පොතේ පිටිපස්සේ ලඝු පොතේ ලඝු වගුව තියෙනවා. සම වෙන්නේ ලඝු වගුව. ඒකෙන් ඔබට මේකේ ලඝු ගණක අගේ හොයන්න පුළුවන්. මෙන්න මේ 8.5යි 8යි 3යි කියන සංඛ්‍යාවේ ලඝු ගණක අගේ ඔබට ඒක එයි 0.9යි 3යි 3යි 7 කියලා.
ඉක්මනින් දැන් ඒක හොයලා බලන්න ඒක උත්තරේ හරිද කියලා. හරි. ඊට පස්සේ බලන්නකො. දැන් මේ කොටස අවසానයි. ඊට පස්සේ මේ අනිත් කෑල්ල. මේක අයිමත් අපි විද්‍යාත්මක අංකණයෙන් ලියලා තියෙනවා. දැන් විද්‍යාත්මක අංකයනේ මතකද දන්නේ නංගි මල්ලියේ? දැන් සංඛ්‍යාව තියෙන්නේ විද්‍යාත්මක අංකයෙන් නම් කොහොමත් අපිට ලියන්න පුළුවන් 10 වැඩි කිරීම 10 බිඳුව දර්ශකය කියලානේ. මොකද ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය කියන්නේ 1යිනේ. නේද? අපි ඒක දන්නවනේ. හරි. ඒකට වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතන ලඝු ගණකයේ දන්නකොට අපි දන්නවා මේ කිසියම් ඕනෑම ලඝු ගණකයක බිඳුවේ බලයක් තියෙනවා නම් නේද? බිඳුවේ බලයක් තියෙනවා නම් ඒ ලඝු ගණකයේ අගය බිඳුවයි කියලා අපිට ලඝු ගණක පාඩමෙන් කලින් කරපු ලඝු ගණක කොටස අනුව අපිට මතකයි. නේද? හරි. දැන් අංගි මල්ලි මේ දෙවනි උදාහරණයට අපි යමු. 85.83. හරි. ඒක අපිට ලියා ගන්න පුළුවන් විද්‍යාත්මක අංකයෙන් අර කලින් සංඛ්‍යාවම වැඩි කිරීම 10 එක බලය. එතකොට අපි අර ලඝු ගණකේ නීතියේ භාවිතයෙන් ලඝු ගණක මේ මෙතන තියෙන ගුණිතේ එකතු කිරීමක් හැටියට ලියා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙනවා මේක. මොකද මේ අපි දන්න කෑල්ල. ඊට පස්සේ LG 10 එක බලය. ඒ කියන්නේ අපි දන්නෝ LG 10 එක කියන්නේ කීයද? 1යි කියලානේ. හරි. ඒකත් හරි. එතකොට මේක අපි කොහොමද කලින් උත් හොයාගත්තාගේ දිගටම තියෙන්නේ ඒකනේ නේ. අපි කලින් හොයාගත්තාගේ ඒකට එකක් එකහු කරාම මෙහෙම. ඔය ආකාරයෙන්ම මේ 3 වෙනි හා 4 වෙනි නිදසුනුත් බලමුකෝ. මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතන දශම ස්ථානේ තිබ්බේ ඉලක්කම් දෙකකට පස්සේ. මෙතන තියෙන ඉලක්කම් 3කට පස්සේ. එතකොට අපිට අන්තිම උත්තරේ අර දශම ස්ථානයකට කලින් එන අගේ අපිට අවිල්ල තියෙන්නේ 2 කියලා. නේද? අන්තිම උදාහරණය අපිට තියෙන්නේ දශම ස්ථානයේ අගටම. නේද? ඊට පස්සේ අපිට උත්තරය ඇවිල්ලා තියෙන්නේ 3.0 කියලා. දශම ස්ථානයකට කලින් 3 කියන අක්ෂරේ ඇවිල්ලා තියෙනවා. නේද? ඔන්න ওই ටික තමයි නංගි මල්ලි අපිට එන උත්තර ටික. ඊට පස්සේ බලමුකෝ මෙතන කියලා තියෙන මොකද්ද කියලා. මෙන්න මේවට අපි අර කියපු දැන් අපි හොයපු අගයන් වලට කිසියම් අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ මොකද්ද ඒ අර්ථ දැක්වීම? මේ තියෙන්නේ. දැන් අපි කලින් නිදසුනේ 85.83 ලඝු ගණකේ හෙව්වනේ. නේද? දෙවෙනි නිදසුනේ. ඒක අපිට ආවා 1.93337 කියලා. අපි ලඝු වගුවෙන් හවපු කොටස මොකද්ද? මෙන්න මේ 0.993 0.9යි 337 කියන අගේ නේද අපි හෙව්වේ. අන්න ඒ කොටසට නංගි මල්ලි අපි කියනවා මොකද්ද? දශමාංශය කියලා. ඒක ඒ කැලට අපි ඒ කොටසට අපි කියන්නේ දශමාංශය කියලා. අපි ලඝු ගණක වගුවෙන් හොයන ලද ඒ සංඛ්‍යාවට අපි කියන්නේ මෙන්න මේක. හරි. ඊට පස්සේ දශමාංශයට කලින් එන කෑල්ල තියෙනවනේ. කියන්නේ මෙන්න මෙතන නම් 1 නේද? අන්න දශමාංශයට කලින් එන සංඛ්‍යාව අපි හඳුන්වනවා පූර්ණාංශය ලෙස. මොකද්ද පූර්ණාංශය? ඒ කියන්නේ දශමාංශයට දශම ස්ථානයට කලින් එන අගය. හරි. මෙතන පොඩි වගුවකින් ඒක පැහැදිලි ලෙස නිරූපණය කරලා තියෙනවා. බලමුකෝ. දැන් මෙතන සංඛ්‍යා ටික දීලා තියෙනවා අපි අර කලින් කරපු නිදසුනේ. පූර්ණ සංඛ්‍යා කොටසේ ඉලක්කම් ගණන. ඒ කියන්නේ මේ ලඝු ගණකයේ මේ මෙතන සලකන්නේ සාමාන්‍ය ඒ අංකයේ පූර්ණ සංඛ්‍යා කොටසේ. පූර්ණ සංඛ්‍යාව කියන්නේ මේ දශම ස්ථානයට කලින් තියෙන ටිකනේ. දශම ස්ථානට පස්සේ තියෙන පූර්ණ නොවන කෑල්ලනේ නේද? ඉතින් දශම ස්ථානයට කලින් මෙතන එක ඉලක්කමක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා, මෙතන තුනක් තියෙනවා. ඒ ටික තමයි මෙතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා විද්‍යාත්මක අංකනේ. අපි කලින් උත් කතා කරා. ඒ ටික මේ තීරුවේ තියෙනවා.
ඊට පස්සේ ලඝු ගණකය. අපි අර හොයපෝගෙන ටික. ඊට පස්සේ මොකද්ද අපිට වැදගත්ම කැලල? ලඝු ගණකයේ පූර්ණාංශය. නේද? පූර්ණාංශය මම දැන් කිව්වේ මොකද්ද? දශම ස්ථානයට කලින් එන පූර්ණ සංඛ්‍යා ගණන. ඒ කියන්නේ ලඝු ගණකයේ මෙතන අපි කතා කරේ අගේ ඒ සංඛ්‍යාවේ මේ ලඝු ගණකයේ පූර්ණාංශය ගැන කතා කරන්නේ. කොට මේ ලඝු ගණක අගේ දශම ස්ථානයට කලින් එන සංඛ්‍යාව තමයි මෙතන ලඝු ගණකයේ පූර්ණාංශය ලෙස හැඳුවේ නේද? ඔබට දැන් යමක් මතක් වෙන්නේ නැති. මොකද්ද? මම අල කරින් කිව්ව නේද? මේ මෙතන බිඳුවක් එන්නේ කොහොමද කියලා මම කියලා දුන්නානේ. අන්න ඒක තමයි මම දැන් පැහැදිලි කරන්න යන්නේ. ඒ කෙටි ක්‍රමේ භාවිතා කළා කොහොමද අපි මේක හොයන්නේ කියලා. දැන් ඇත්තටම නංගි මල්ලි මේ කොටසේ මම ඔබට කියා දුන්නේ හරියටම මොකද්ද කරන්න කියලා. අර ලඝු ගණක නීති භාවිතයෙන් අපි ලඝු ගණකේ මේ පූර්ණාංශය කියන කොටස පැහැදිලිව අපිට හොයාගන්න පුළුවන් ලඝු ගණකේ නීති භාවිතයෙන්. අපි දැන් දන්නවනේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා නේද? එතකොට ආයිමත් අපි කෙටි ක්‍රමයකට යමු. මොකද්ද ඒ කෙටි ක්‍රමය? මම අර බිඳුව මේ වගේ උදාහරණයකට මම කියලා දුන්නේ. අපි මෙහෙම ලඝු ගණකේ මෙන්න මේ කොටස හොයාගත්තට පස්සේ අපිට මෙන්න මෙතන දාන එකේ ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවනේ. මෙතන මොකද්ද අපි දාන්නේ කියලා නේද? දශම ස්ථානයට කලින් මම මොකද කිව්වේ? දශම ස්ථානයයි පළවෙනි ඉලක්කමයි අතර තියෙන මේ ඉලක්කම් ගණන කියලා අපි එතනට දාන්නේ. දැන් ඔබට ඒක වඩාත් පැහැදිලි වෙනවා මේ නිදසුන් වලින්. දැක්කද දැන් මෙතන කිසිම ඉලක්කමක් නැහැ. ඉතින් දැන් අපි දන්නවනේ එතනට නමකුත් කියනවා කියලා. මේ දශම ස්ථානයට කලින් දාන එක. මොකක්ද ඒකේ නම? මෙන්න මේ පූර්ණාංශය. ඉතින් මේ පූර්ණාංශය මෙතන බිඳුවයි. එතකොට මේ දෙවෙනි නිදසුනේ 8යි දශම ස්ථානයේ අතර එක අක්ෂරයක් තියෙනවා. එතකොට පූර්ණාංශය 1යි. මෙතන දෙකක් තියෙනවා. නේද? ඊට පස්සේ අපි අර කලින් ගත්තේ ඒකේ අන්තිම නිදසුන තිබ්බේ 8583 8583 කීයද එතකොට පූර්ණාංශය 3යි නේද? එතකොට ඕගොන්ට පේනවා ඇති මම කියපු අර කෙටි ක්‍රමේ වැරද්දක් නැහැ කියලා. අපි ගණිතානුකූලව යනවා නම් ගණිතානුකූලව අර ලඝු ගණක නීති වලින් තමයි අපි ලස්සනට ඒක උත්තරේට අපි පැමිණෙන්නේ. හැබැයි මෙතන අපිට විභාගයේදී අපි කෙටි ක්‍රම ඉක්මනට හදා ගන්න පුළුවන් නිසා මොකද මේ සුළු කිරීම කෙටි කරගන්න අපිට අර කෙටි ක්‍රමයේ හොයාගන්න භාවිතා කරගන්න පුළුවන් මෙන්න මේ පූර්ණාංශය යොදා ගන්න. හරි නංගි මණ්ඩි. දැන් මෙන්න මේ නිදසුනේ අපිට තවත් කොටස් තුනක් දීලා තියෙනවා ලඝු ගණක හොයන්න කියලා. හරි. මම මේ දෙවෙනි නිදසුන කරනවා. අනිත් දෙක එතකොට මොකද්ද? උඩ බාරයි. මොකද මෙතන උත්තරෙත් තියෙනවා. ඕගොල්ලෝ ගාන හදලා මේ පළවෙනි නිදසුනයි තුන්වෙනි නිදසුනයි ඕගොල්ලෝ ගාන බලන්න මොකද්ද එන්නේ කියලා. එතකොට 957.1යි. ඒකේ ලඝු ගණකය. ඒක කොයි වගේ දෙන්නේ? 957. ඒ කියන්නේ ඉස්සෙල්ලාම 95ට අපි බලනවා. 95 දිගටම යනවා. ඊට පස්සේ 7 කියන තීරුවට එනෝනේ. 95යි 7. අපිට එන්න සංඛ්‍යාව මොකද්ද? මෙන්න මේක. 98.9 කියන සංඛ්‍යාව. ඊට පස්සේ අපි මධ්‍යන්තරේ මොකද ගන්න ඕනේ? 1 නේද? එකට එන්නේ බිඳුව කියලා. එතකොට අපිට බොහොම ලේසි. කියන්නේ මුකුත් අගට එකතු වෙන්නේ නැහැ. එතකොට මොකද්ද උත්තරේ එන්න ඕනේ? 0.9යි 8යි 0.9 තමයි අපිට ආපු අර දශම ස්ථාන දාන්න නැතුව ආපු උත්තරේ. එතනම කියනවනේ. එතකොට දශම ස්ථාන සහිතව මොකද්ද අපිට එන්නේ? දශම ස්ථාන සහිතව කොහොමද දාන්නේ? මෙන්න මේ පළවෙනි අගයයි දශම ස්ථානයේ අගේ දශම ස්ථානයේ අතර තියෙන ඉලක්කම් සංඛ්‍යාව පහසුම ගතිය නේද? ඒක මොකක්ද ඒක? 2යි. එතකොට
අවසාන උත්තරේ මේ බිඳුව නෙමෙයි එන්නේ සමා වෙන්න. උට එන්නේ 2.9.8.9. ඕක තමයි අපිට එන අවසාන උත්තරේ. මේ හැයුරින්ම ඕගොල්ලෝ මේ 1යි 3යි කියන නිදසුන් දෙකත් උත්සාහ කරලා බලන්න. හරි. දැන් අපි කරන්න යන්නේ මේ ප්‍රතිලඝු ගණක කියන ඔබේ පෙළ පොතේ 14 වෙනි පිටුවේ තියෙන පාඩම. හරි. මේක කතා කරන්න කලින් මේ ප්‍රති කියන වචනේ ගැන ඕගොල්ලෝ දන්නවා ඇති නේද? ප්‍රති කියන්නන්ගේ මල්ලි ආපසු කිරීම වගේ අදහසක් තියෙන වචනයක්. මේ ප්‍රතිලඝු ගණක කියන්නේ ඒ වගේ. ඒ කියන්නේ ලඝු ගණකේ ආපසු කිරීමක් වගේ. පිටිපස්සට යෑමක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබ ගෙදර ඉඳන් බඩු ගන්න ටවුමට යනවා නේ. ඊට පස්සේ බඩු අරන් ආයිත් ගෙදරට එනවනේ. මොකද එතකොට කිසියම් ක්‍රියාවක් ඔබ කරා ගෙදර ඉඳන් ටවුමට යනවා. ඊට පස්සේ ඒකෙම විරුද්ධ විෂයත හෝ ඒකෙම ප්‍රතිවිරුද්ධ දේ ඔබ කරා. කියන්නේ ටවුමේ ඉඳන් ගෙදරට ආයිත් ආවා. නේද? අන්න මෙතනත් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. දැන් අපි ලඝු ගණක ගැන ඉගෙන ගත්තානේ නේ. ලඝු ගණක වලින් පිටිපස්සට යෑමක් තමයි මෙතන අපි කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ලඝු 59.3. ඔබට අපිට දීලා තියෙනවා ඒක මෙන්න මේ අගය කියලා. හරිද? දැන් අපි කරන්න යන්නේ ඒක නෙමෙයි ලඝු ගණක සෙවීම නෙමෙයි මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යාව 1.773 එක කියන සංඛ්‍යාවෙන් ආයිත් අපි ලඝු ගණකයේ ගත්ත සංඛ්‍යාව මොකක්ද කියලා හොයනවා. කියන අපිට මේක දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ මේක විතරයි. ඒකෙන් මේක අපි හොයනවා. අන්න ඒ කරන ලද ක්‍රියාවට අපි කියන්නේ ප්‍රතිලඝු ගණකයේ සෙවීම කියලයි. ඔබට දැන් කිසි අදහසක් එන්නේ නැතිනේ. අපි ඒක සංකේත කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඇන්ටිලොග් 1.773 සමානයි 59.3. මොකද අපි දන්නවනේ 59.3 ලඝු ගණකය කියන්නේ මේක. ඉතින් අපි මේ සංඛ්‍යාවෙන් ප්‍රතිලඝු ගණකයක් ගත්තොත් ආපසු ආවොත් මේ අපි කලින් තිබ්බේ සංඛ්‍යාවටම ආවොත් අපිට එතකොට මොකටද දෙන්නේ අපි 59.3ටම තමයිනේ. ඒක අර ඔබ ටවුමට යනවා වගේ තමයි. ඔබ කිසියම් ක්‍රියාවක් කරනවා ටවුමට යනවා. ඊට පස්සේ ටවුම ඉඳන් ආයෙත් ගෙදරටම එනවා. හිටියේ තැනටම ඔබ ආයිමත් එනවා. නේද? මෙතනත් ඒ වගේම එකක් තමයි. අනිත් එක නම් මල්ලි මෙන්න මෙතන ඇන්ටිලොග් කියලා අපිට අලුත් වචනයක් ඉංග්‍රීසි වචනයක් අපිට හම්බ වෙනවා. මේ මෙතන ඇන්ටි කියන කෑල්ල මේ නැන්ද කියන තේරුම නෙමෙයි. ඇන්ටි කියන්නේ මේ ප්‍රති කියන අර්ථයේ තියෙන වචනය ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ ලඝු ගණකය කියන එක තමයි මේ ලොග් වලින් කියන්නේ. හරිද? ඉතින් ඇන්ටිලොග් කියලා අපි ගන්නවා කිසියම් ලඝු ගණක අගයක. කියන්නේ අපි ලඝු ගණකේ හෙව්වට පස්සේ අපිට එන අගේ අපි ඉස්සර හොවපු ඒවා අන්න ඒ වගේ අගයක ඇන්ටිලොග් ගත්තම අපිට අර කලින් තිබ්බේ සංඛ්‍යාව මෙතන නම් 59.3 කියන සංඛ්‍යාව අපිට ආයිත් ලැබෙනවා. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමුකෝ ලඝු ගණක වගුව භාවිතයෙන් මෙන්න මේ අගේ ඇත්තටම හොයාගන්න. ඒ කියන්නේ අපිට දීලා තියෙන්නේ මේක විතරක් න ะ. මෙන්න මේ ලඝු ගණක හෙව්වට පස්සේ එන ඒ ලඝු ගණක අගේ විතරක් නම් දීලා තියෙන්නේ. මේක අපිට හොයන්න දීලා තියෙනවනම්. හරිද? ඒ කොහොමද හොයන්නේ කියලා අපි බලමුකෝ. හරි. දැන් අපිට මෙන්න මේක තමයි හොයන්න තියෙන්නේ. නේද? 1.773 ඔබට මතක ඇති ලඝු ගණකේ මේ ලඝු ගණක අගයක දශම ස්ථානයට කලින් තිබෙන සංඛ්‍යාවට අපි කියනවා ලඝු ගණකයේ පූර්ණාංශය කියලා. මතකද? පූර්ණාංශය. ඉතින් පූර්ණාංශය අපි යොදන්නේ අර මම කිව්වේ අර කිසියම් සංඛ්‍යාවක අර පළවෙනි ඉලක්කමයි දශම ස්ථානයයි අතර තියෙන ඉලක්කම් ගණනින් කියලා අර කෙටි ක්‍රමයේ භාෂිතේ. නැත්තම් අපි ගත්තොත් විද්‍යාත්මක අංකණයෙන් අපිට අර 10 කීවෙනි බලයේද කියන එකෙන් උත් කියන්න පුළුවන්. නේද? අන්න. ඉතින් අපිට මේකනේ අගේට කියන්නේ
අපි ලඝු ගණක හේවපු සංඛ්‍යාවේ අගයක් සංඛ්‍යාවට අදාළ දෙයක් නෙමෙයි. මේක දශම ස්ථානයේ සමග සම්බන්ධ දෙයක් නේද? ඉතින් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ 77යි 31යි කියන කෑල්ල විතරයි. ඉතින් දැන් මොකද්ද කරන්නේ? දැන් අපි කලින් ලඝු ගණක හොයනකොට ගියේ ඉස්සෙල්ලා මේ තීරුවට ගිහින් ඊට පස්සේ මේ පේලි වලින් මොකක් හරි පේලියක් හොයාගෙන ඊට පස්සේ තීරුවකට ගිහින් මධ්‍යන්න අගයට ගියන එකනේ. අපි දැන් කරන්නේ ඒකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ අපි පටන් ගන්න මෙන්න මේ කෑල්ලේ. දැක්කද? ඒක පොඩ්ඩක් අමාරුයි තමයි. ඉතින් අපි හොයන්න ඕනේ දැන් මේ 77යි 31යි කියන අගේ හෝ ඊට ආසන්න අගයක්. කියන්නේ 77යි 30 නැත්නම් 77යි 35 වගේ මොකක් හරි එකක් තියෙනවද කියලා බලමුකෝ. බලමු නෝ දැන් අපි ඉස්සෙල්ලාම මේ මුල්ම තියෙන සංඛ්‍යාවෙන් තමයි අපිට ඉක්මනට බා ගන්න පුළුවන් නේ බාන්න. ඔක්කොම වැඩිම තියෙන්නේ මෙතන 5000. ඉතින් බෑ මෙතන බෑ. ඊට පස්සේ අනිත් කොටස බලනවා. ඒකෙත් ඉවර වෙන්නේ 7300 ගන්න. ඒත් මදි. 7700 ගණනකට යන්න ඕන. ඉන්න 7400 7700. 7700 ඊට පස්සේ 7731. දැක්කද? අපිට 7731 කියන එක හරියටම තියෙනවා. එම අගේම තියෙනවා. නේද? එතකොට මොකෝ අපි කරන්නේ? අපි මේකේ කරන්නේ රිවර්ස් එකට යනවා වගේ. ප්‍රතිලඝු ගණකනේ. ආපසු යනවා. අපි මොකද්ද මේ ආපු පේලිය කියලා බලනවා. පේලිය මොකද්ද? 59 පේලිය. ඊට පස්සේ අපි ආපු තීරුවත් බලනවා. සිරස් තීරුව. තීරුව මොකද්ද එතකොට? 3 නේ. 3යි 59 තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා ඒ සංඛ්‍යාව ලියා ගන්නවා. 59යි 3 කියන්නේ 593. දැන් දශම ස්ථානේ දා ගන්න ඕනේ. ඒක අපි කොහොමද බලන්නේ? මම කිව්වේ මේ පූර්ණාංශය දැන් තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් නංගි මල්ලියේ දැන් මෙතන මම කිව්වේ අපිට විද්‍යාත්මක අංකණයෙන් යන්නත් පුළුවන්. හැබැයි ඊට වැඩිය ගොඩාක් පහසුයි මම අර කියා දුන්න කෙටි ක්‍රමය. ඉතින් අපි ඒක බලමුකෝ. අපිට කෙටි ක්‍රමයක් නේ ඕනේ. නේද? පළවෙනි ඉලක්කමයි. නේ? දශම ස්ථානයයි අතර එතකොට එක ඉලක්කමක් විතරයි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක පළවෙනි ඉලක්කම නම් ඊට පස්සේ ඉලක්කම 9නේ. උන් ඊට පස්සේ තමයි දශම ස්ථානේ දාන්නේ. නේද? නැත්තම් මීටත් වඩා පහසු ක්‍රමයක් තියෙනවා. මොකක්ද දන්නවද? අපි නංගි මල්ලි මෙහෙම මේ ප්‍රතිලඝු ගණක හෙව්වන් පස්සේ අපි හිතෙන් දාගනවා දශම ස්ථානයේ පළවෙනි ඉලක්කමට පස්සේ කියලා. හරිද? ඉස්සරහට ඔබට වඩාත් පැහැදිලි වෙයි ඇයි අපි එහෙම කරන්න කියලා. හරි. ඊට පස්සේ මෙතන පළවෙනි ඉලක්කමට පස්සේ දැම්මට පස්සේ මෙන්න මෙතන තියෙනවනේ පූර්ණාංශය. පූර්ණාංශයට අදාළ ඉලක්කම් ගන්න අපි මෙහෙම පනිනවා. පැන්නම දැන් එකයිනේ අපි තියෙන්නේ මෙතන. ඉතින් එකයි අපි පනින්නේ. එකක් පැනලා අන්න එතනින් දානවා දශම ස්ථානේ. හරිද? එතකොට අපිට එනෝ මොකද්ද? හරි. දැන් නංගි මල්ලියේ අපි හොයන්න යන්නේ ආයි ප්‍රතිලඝු ගණකයක්. මේකේ මේ මධ්‍යන්න අන්තරේ අදාළ වන කොටස ගාන සහිත. හරිද? එතකොට අපිට මේ ඒ කියන්නේ අපිට එක පාටම ලඝු ගණක හෙව්පු වගේ අපිට හොයාගන්න බෑ. නේද? හරි අපි බලමු මෙතන උදාහරණ වශයෙන් මොකක්ද දීලා තියෙන්නේ? 0.84436. ඒකේ ප්‍රතිලඝු ගණකය ඇන්ටි ලොග් හොයන්න කියලා තියෙන්නේ. බලමුකෝ වගුවට ගිහින් කොහොමද කියලා. හරි. දැන් අපි එතකොට මේ අගේ තමයි හොයන්න ඕනේ. 8යි 4යි 3යි 6. අපි මුලින්ම පටන් ගමුකෝ. 8යි 4යි. මෙන්න මෙතන 5000න් ඉවර වෙන්න මදි. ඊට පස්සෙත් මෙතන වැඩි මගේ තියෙන්නේ ආයිමත් දැක්ක නේද මේ ඔක්කොගෙන් 5000 ගණන් ඊට පස්සේ 6000 ගණන් ඊට පස්සේ 7000 ගණන් 8000 ගණනක් නේ 8000ක් නේ අපි පටන් ගන්න නේද මොකද මේ පූර්ණාංශය නෙමෙයි අපි සලකන්නේ මෙන්න මේ දශම ස්ථානට පස්සේ තියෙන සංඛ්‍යා ටික ඉලක්කම් විතරයි අපිට වැදගත් වෙන්නේ නේද හරි ඊට පස්සේ බැලුවා ඕන 7000 ගණන් ඉවර වෙනවා 8900 ඕන 8000 පටන් ගත්තා ඊට පස්සේ 8400 ගණන්
8400 8400 මෙන්න මෙතනින් පටන් ගන්නවා මේ හරියට පටන් ගන්නෙ සම වෙන්න 8436 ඕන්න අපිට ආවා අපිට ඒකට ළඟම අංක දෙක මොකක්ද දෙන්නේ 8432යි 8439 කියන අගයන් දෙක තමයි අපිට මේක ළඟම තියෙන සංඛ්‍යා දෙක හැටියට එන්නේ මේක මේකට වැඩිය පොඩ්ඩක් අඩුයි 8432 මේකට වැඩිය පොඩ්ඩක් අඩුයි 8439 මේකට වැඩිය පොඩ්ඩක් වැඩි නේද හැබැයි මේ දෙකම අදාළ වන්නේ මෙන්න මේ 69 කියන පේලියට නේ 69 පේලිය. එතකොට අපි මුල් සංඛ්‍යා දෙක අපිට ප්‍රතිලඝු ගණකයේ මුල් සංඛ්‍යා දෙක අපි දන්නවා කීයද 69. ඊට පස්සේ අපි බලනවා 8432. ඒ කියන්නේ අපිට ආපු ආසන්න මගේ අඩු එක. ආසන්න මග දෙකක් ආවනේ. අගයන් දෙකක්. එකේ කුඩා එක. ඒ කියන්නේ මේ ප්‍රතිලඝු ගණකයට වඩා කුඩා සංඛ්‍යාවට තව කොච්චරක් එකතු කරන්න ඕනද කියලා අපි බලනවා. මෙන්න මේ සංඛ්‍යාව ගන්න. මේක විතර අපි බලමුකෝ. එතකොට මේ 8432ට කීයක් එකතු කරන්න ඕනේද? 4ක් නේ. 4ක් එක්කව කරාම තමයි අපිට මෙතන 4 ධන 2 6ක් වෙන්නේ. නේද? ඉතින් නංගි මල්ලි අපි ඊට පස්සේ බලනවා. දැන් අපි එනවා මධ්‍යන්න අන්තරේ. මම කිව්ව මධ්‍යන්න අන්තරේ භාවිත වෙනවයි කියලා. මධ්‍යන්න අන්තරේ කොටසේ 4ක් තියෙනවද කියලා. දැන් මධ්‍යන්න අන්තර කොටසේ 4 2ක් තියෙනවා නේද? එතන තව ප්‍රශ්නයක්. ඉතින් අපි මොකෝ කරන්නේ? මෙතන විශේෂ අවස්ථාවක් තියෙනවා නංගි මල්ලියේ. ඔබ මේ 4 ගත්තත් මේ 4 ගත්තත් උත්තරේ වැරදි වෙන්නේ නැහැ. ඔබට ටිකක් වෙනස් උත්තර දෙකක් එයි. හැබැයි ඒ උත්තර දෙකම හරි. තේරුණා නේද? එතකොට මොකද්ද අපි ගන්න තීරුව? එක්ක මේ 6 කියන තීරුව ගන්නවා නැත්නම් 7 තියෙන තීරුව ගන්නවා. මම දැනට ගන්නවා මේ 6 කියන තීරුව. හරිද? 6 කියන තීරුව අරගත්තම එතකොට අපිට එනවනේ මේ ආකාරයෙන්. අපි ඉස්සෙල්ලා ගත්ත මෙන්න මෙතනට මේකෙන් අපි දැන් තෝරගත්තේ 8432. ඒකෙන් අපි ඉස්සෙල්ලා පේලිය හොයාගත්තා. 69. ඊට පස්සේ අපි හොයාගත්තා ඒකට අදාළ සිරස් තීරුව 7. ඊට පස්සේ මොකද අන්තිමට කරේ? අපි මේ මධ්‍යන්න අන්තරෙන් උත් අර මදිපාඩුවට අවශ්‍ය සංඛ්‍යාව හොයලා ඒක අපිට 4 කියලා අපිට පෙන්නුණා. ඒකට අවශ්‍ය තීරුවත් අපි හෙව්වා. ඒක අපිට ආවේ 6 කියලා. අන්න. නැත්නම් 7 ගත්තත් කමක් නැහැ. මම මෙතන 6 කියලා ගත්තේ. හරි. දැන් ওই ටික තමයි එතකොට නංගි මල්ලි අපිට උතන ආවේ. එතකොට මම මෙතන ගාන පටන් ගන්නකොට මම කිව්වනේ අපිට ආසන්න වශයෙන් සංඛ්‍යා දෙකක් එනවයි කියලා. ඒක මම කිව්වේ අර අපිට තැන හොයාගන්න ලේසි වෙන්නේ. කියන්නේ මේ දෙක අතර කියලා. හැබැයි ඒක හොයාගත්තට පස්සේ අර වැඩි සංඛ්‍යාව අපි සලකන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැති නෑයි කියලා. මොකද අපි අර අඩු සංඛ්‍යාවෙන් කීයක් එකතු කරන්න ඕනේද කියලා තමයි බලන්නේ. ඉතින් මේ අඩු සංඛ්‍යාව තමයි අපි තෝරගන්නේ. වැඩි සංඛ්‍යාව ඉන් පස්සේ අපිට අදාළ වෙන්නේ නැහැ. අර හරියටම මොකක් අතරද එන්නේ කියලා හොයාගත්තට පස්සේ. තේරුණා නේද? හරි. එතකොට දැන් අපි තව එකම එක දෙයයි අපිට කරන්න ඕනේ. මොකද්ද? මේකේ කොහොමද දශම ස්ථානෙ එන්නේ කියලා නේද? දැන් ඕගොන්ටම මම හිතන් තේරෙන්නේ නැති දශම ස්ථානෙ කොහොමද එන්නේ කියලා නේ? පූර්ණාංශය මෙතන බිඳුවයි ලඝු ගණකේ. ඉතින් අපි ප්‍රතිලඝු ගණකේ ගත්තම කීයේ බිඳුවෙන් දශම ස්ථානෙ එන්නේ උනේ කොහෙද? පළවෙනි ඉලක්කයට පස්සේ නේ? ඊටාම සරලයි. එතකොට අපිට උත්තරේ එනවා 66.976 කියලා.
හරි. දැන් අපි මේ තුන්වෙනි නිදසුන බලමු. ඒකේ කියලා තියෙනවා මෙන්න මේ සංඛ්‍යාවල ඇන්ටිලොග් නැත්නම් ප්‍රතිලඝු ගණක හොයන්න කියලා. නේද? ඔබට හැබැයි මෙතන පේනවා ඇති මේ මෙතනත් ආයි දශමාංශයේ ඔක්කොම සමානයි කියලා නේ. දශමාංශ ටික ඔක්කොම සමානයි. පූර්ණාංශය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. නේද? ඉතින් අපි එකක මේ ඇන්ටිලොග් හෙව්වට පස්සේ අපි අනිත් ඒවා ටික බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. අපි බලමුකෝ. හරි දැන් අපිට ඕනේ ඇන්ටිලොග් 1.6432. කියන්නේ 5400 ගාණක් වෙන්න ඕනේ. ඉතින් මම මේ 33 ඉඳන් තමයි පල්ලෙහාට බාන්නේ. 5400 අපිට ඉක්මනටම හම්බෙනවා. 5400 මෙතනනේ. අන්න ඔබට මේ මෙහෙම පේලි දෙකක් වෙනම තීරු දෙකක් කොටස් දෙකක් අතර එන්නත් පුළුවන්. දැන් මෙතන බාන්නකෝ 54යි 28. ඊට පස්සේ තියෙන 54යි 41. ඉතින් ඒ අතර මැද තමයි තියෙන්නේ. එතකොට අපිට මේ සංඛ්‍යාව ඕනේ නෑ. අපි නවතින්නේ මෙන්න මෙතනින්. හරි. එතකොට ඒක අදාළ තීරුව මොකද්ද? තීරුව 34. ඊට පස්සේ අදාළ පේලිය. මෙතන අපි බලන්නේ පල්ලෙහින් පේලිය වෙන්නේ 9. දැක්කද? 9 තමයි අපිට ඕන වෙන්නේ. ඊට පස්සේ දැන් අපිට අර මදි පාඩුව බලන්න ඕනේ නේද? අද අපි කරන්නේ. මෙන්න මේකෙන් අපිට මේ අන්තිමට අපි හොයාගත්තේ මේ ලඝු ගණක වගුවෙන් හොයාගත්තේ අගය අඩු කරනවා. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට මෙතනින් 5432න් 5428ක් අඩු කරාම කීයද? 4යි නේද? අන්න. එතකොට අපි මධ්‍යන්න අන්තරය බලන්න ඕනේ 4. මෙතන 4 තියෙන්නේ එක තීරුවකට පමණයි. ඉතින් අපිට බොහෝ එක උත්තරයයි එන්නේ. මොකද ඒ අදාළ තීරුවේ නම්බරේ 3 නේද? හරි. එතකොට අපි ඒ ටික ලියාගමුකෝ දැන්. හරි. එතකොට අපි ඒ ටික ලියාගත්තා. 34 ඊට පස්සේ තීරුව 9 ඊට පස්සේ මධ්‍යන්න අන්තරයට අදාළ තීරුව. කියන්නේ 3. නේ? ඊට පස්සේ දැන් ඔබට මේක එකපාරටම කියන්න පුළුවන් දශම ස්ථානයේ කොහෙද ඉන්නේ කියලා. කොහොමද? මෙතනින් පටන් ගත්තා පූර්ණාංශය 1යි එකක් පැන්න. එතකොට මෙතන තමයි දශමාංශය. ඒ කියන්නේ උත්තරේ මොකද්ද? 34.93. අපි යමුකෝ දැන් පෙළ පොතට. දැක්කද? පෙළ පොතේත් ඇවිල්ලා තියෙන්නේ එම උත්තරේම තමයි. මෙතන පෙළ පොතේ හැබැයි පෙළ පොතේ බොහෝ තැන්වල නංගි මල්ලී භාවිතා කරලා තියෙන මේ විද්‍යාත්මක අංකන. මම ඔබට කියන්නේ නැතිනේ. දැන් මේකේ වෙනස. ඉතින් අපිට බොහොම පහසුයි මේකට අපි දැන් ඉඳන්ම පුරුදුනාම අපි විභාගෙ ලියනකොට අපි මොකද මේ ලඝු ගණක කියන එක ලඝු ගණක පාඩමේ විතරක් නෙමෙයි. වෙන පාඩම් වලත් අපිට මේක භාවිතා වෙනවා. ඉතින් වෙන පාඩම් වලට අපිට සුළු කිරීම ලොකුවට බලන්නේ නැහැනේ කොහොමද අපි සුළු කරේ කියලා. නේද? ඉතින් අපිට ඒකට කෙටි ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පාඩමේ තමයි විද්‍යාත්මක අංකණයෙන් හොයන්නේ කියලා තිබ්බොත් අපි මේ විදිහට යන්න ඕනේ. හරි. දැන් ආයිමත් පාඩමට. මේ දෙවෙනි නිදසුනේ. මෙතන පූර්ණාංශය එතකොට පූර්ණාංශය විතරයි වෙනස් වෙන්නේ මං කිව්වේ. නේද? කලින් එක තිබ්බේ පූර්ණාංශය මෙතන 2 වෙලා. එතකොට මොකෝ වෙන්නේ? දශමාංශය වෙනස් වෙන්නේ. අපි ලියා ගන්නවා 34යි 93යි. මෙතනින්ම බලාගෙන 34යි 93යි ලියාගත්තා. දශම ස්ථානයේ හිතින් මෙතනින් තියාගත්තා. ඊට පස්සේ මොකෝ කරන්නේ? පූර්ණාංශය 2යිනේ. ඔන්න දෙපාරක් පැන්න. 1යි 2යි. එතකොට මෙතන තමයි දශමාංශය එන්නේ. ඔබට ඒක එහෙම පයින් නැතුව එකපාරට මෙහෙම ඉතින් මේ අංක දෙකකට පස්සේ දාන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. හරි. ඊට පස්සේ තුන්වෙනි නිදසුන. මෙතන මොකද්ද පූර්ණාංශය? 3යි. එතකොට උත්තරේ වෙනස මොකද්ද වෙන්නේ? අපි දශම ස්ථානයේ ඉලක්කම් 3කට පස්සේ දාන්න. 3කට පස්සේ එන්නේ මෙතන. ඉතින් අපි මෙහෙම අගයට එනවා නම් මේ දශම ස්ථානේ දාන්නේ නැහැ නේ අපි සාමාන්‍යයෙන්. ඉතින් උත්තරේ මොකද්ද? 3493යි. හරි. නංගි මාළියේ දැන් මේ මම යම්කිසි පාඩමක් කරාට පස්සේ ඒකට අදාළ අභ්‍යාස ටික ඔබට පුළුවන් තරම් කරන්න බලන්න. මම ඔබට ආයෙමත් මතක් කරන්න. මොකද අපිට අභ්‍යාස කිරීමෙන් තමයි ගණිතය කියන පාඩම පුරුදු කරමින් තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. දැන් නංගි මල්ලියේ අපි කතා කරන්න යන්නේ එකට වැඩි සංඛ්‍යාවල ලඝු ගණක වගුව භාවිතයෙන් ප්‍රතිලඝු ගණක කොහොමද හොයන්නේ කියලා.
එතකොට අපිට මෙතන වැදගත් වෙන අපි කලින් කතා කරපු සමීකරණ දෙකක් තියෙනවා. පළවෙනි සමීකරණය තමයි මේක. අනිත් සමීකරණය තමයි මෙන්න මේක. මොකද්ද? අර ලඝු ගණක ඇතුලේ වැඩි කිරීම එකතුවක් වෙන එකයි ලඝු ගණක ඇතුලේ බෙදීම ඍණ අන්තරයක් වෙන එකයි. පළවෙනි නිදසුන අපි බලමුකෝ. ඔන්න පළවෙනි නිදසුන අපිට කියලා තියෙනවා ගුණ කිරීමක් කොහොමද ප්‍රතිලඝු හොයන්නේ කියලා තමයි අපිට මෙතන බලන්න තියෙන්නේ. ඉතින් මොකද්ද අපිට දීලා තියෙන්නේ? මෙන්න මේක. 4.975 ගුණ කිරීම 10.31. හරි. අපි ඒකට අපි දාගන්නවා p කියලා අක්ෂරයක්. අපිට ප්‍රශ්නයක් නැහැනේ. අපි කිසියම් මේ කොටස නිරූපණය කරන්න p කියලා අක්ෂරයක් දාගන්නවා. හරි. ඊට පස්සේ අපි දෙපැත්තෙම ලඝු ගණක ගන්නවා. ලඝු ගණක ගත්තම අපි දැන් මෙන්න මේ නීතියෙන් අපි දන්නවනේ. මේක දෙකකට කඩන්න පුළුවන් කියලා. කැඩුවට පස්සේ අපි වෙන වෙනම ලඝු ගණක හොයනවා. මෙන්න මෙතන දීලා තියෙන ලඝු ගණක වගුව ඇසුරෙන් තමයි අපිට හොයන්න වෙන්නේ. දැන් ඔබට පුළුවන් නේද දැන් මේක කරන්න? දැන් මම මෙතන හැබැයි කරන්න මේ ටික දිගටම මොකද මේකේ ලඝු ගණක හොයන්න විතරයි නංගි මල්ලියේ තියෙන්නේ. ඉතින් ඔබ බලන්න මෙන්න මේ උත්තර දෙක ඔබට එනවද කියලා. හරිද? ඉතින් මේ උත්තර දෙක එක්කව කරා මොකක්ද දෙන්නේ? 1.71. 71. එතකොට දැන් මේකත් ඔබට කරන්න පුළුවන් දැන්. මොකද මම මේකත් උදාහරණ දැන් කිහිපයක් ඔස්සේ ඔබට මම කියා දුන්නා ප්‍රතිලඝු ගණකේ හොයන්නේ කොහොමද කියලා. අනිත් මේක ගොඩක් ලේසි. හැබැයි දැන් මෙතන ඔබට මේක තාම හරියටම තේරුම් නැත්තම් කියලා එහෙම කෙනෙක් ඉන්නවනම් කියලා මම වඩා හොඳට මේක ආයිමත් පෙන්නලා දෙන්නම් කොහොමද ප්‍රතිලඝු ගණකේ හොයන්නේ කියලා. හරි. ඉක්මනට බලමුකෝ අපි. මොකක්ද අපිට හොයන්න ඕනේ? 7100 විතරයි. අපිට හොයන වැඩි මෙතන ගොඩක් ලේසි. බලමුකෝ. මෙන්න මේකෙම අපිට හොයාගන්න පුළුවන් වගේ. 7100. මේ තියෙන 7100 ගණන්. 7101 තියෙනවා. ඉතින් අපිට ඒකට කලින් එක තමයි ඕනේ. මේක අපිට ඕනේ මෙන්න මේක. 7093. ඉතින් නංගි මල්ලියේ 7100 100න් 7093ක් අඩු කරාම කීයද අපිට එන්නේ? 7යි නේද? ඉතින් ඒකත් අපි ලකුණු කරගමුකෝ. මධ්‍යයන් අන්තරය අපිට හොයන්න ඕන එක. හරි. දැන් අපිට අදාළ තීරුවයි පේලි ටිකයි හොයාගන්න විතරයි තියෙන්නේ. අපි ඊට පස්සේ බැලුවා මොකද්ද තීරුව සමාන වෙන්නේ? මොකද්ද පේලිය? පේලිය තමයි 51. ඊට පස්සේ මොකද්ද? තීරු ටික අපිට ඕනේ 2යි 8යි කියන තීරු දෙක තමයි අපිට ඕනේ. හරි. එතකොට අපි ඒ ටික ලියාගමු. මොකද දශමාංශය කොහොමද එන්නේ? පූර්ණාංශ 1යිනේ. දශමාංශය එන්නේ මෙන්න මෙතන. 51.28යි තමයි අපිට එන්න ඕනේ. හරි නංගි මල්ලිය. දැන් ඔබට පේනවා ඇතිනේ. 51.28 තමයි ඒගොල්ලන්ටත් ඇවිල්ලා තියෙන උත්තරේ. හරි. ඊට පස්සේ කොටසේ මේගොල්ලෝ මේ පෙළ පොතේ සටහන් කරලා තියෙනවා දර්ශක ආකාරයෙන් මේ උත්තරේ හොයන ක්‍රමයක්. මේක පොඩ්ඩක් අමාරු නිසා මම ඒක වැඩි විස්තරාත්මකව කියන්නේ නැහැ. හැබැයි කැමති කෙනෙක් ඉන්නවා නම් මේකත් කියවලා බලන්න පුළුවන්. හරි. ඊපස්සේ දෙවෙනි නිදසුන මොකද්ද? 53.21 බෙදෙනවා අපි 4.97 නේද? එතකොට බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ආයිමත් අපි මෙතන මේ සංඛ්‍යා ටික අපි දාගන්නවා P1 කියලා සංකේතයක්. P1 හෝ P කියලා ගන්නත් පුළුවන්. හරි P කියලා ගමුකෝ. ඉතින් අපි ඊට පස්සේ දෙපැත්තෙම ලඝු ගණකය ගන්නවා. ලඝු ගණකය ගත්තට පස්සේ මෙතන මොකක්ද දැන් තියෙන්නේ? ලඝු ගණකය ඇතුලේ බෙදීමක් තියෙනව නේද නංගි මල්ලි? එතකොට ඒක අපි දන්නව ලියා ගන්න පුළුවන් ලඝු ගණකවල අඩු කිරීමක් වශයෙන්. හරිද?
ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ ඉක්මනින් ලඝු ගණක වගු අරගෙන මේ දෙකේ ලඝු ගණකත් හොයන්නකෝ. බාන්න හරිද කියලා. එතකොට මේ දෙක අපිට අදු කරාම එනවා මෙන්න මේ කියන උත්තරේ. නේද? හරි. ඊට පස්සේ දැන් p. p හොයන්න අපිට මොකද්ද? ප්‍රතිලඝු ගණකය ඕනේ. ඉක්මනට ගිහින් බලමුකෝ මේක මාර පුළුවන් තරම් ඉක්මනින් ප්‍රතිලඝු ගණකය හොයන්න. හරි. අපිට උත්තරේ දීලා තියෙනවා 10.71 කියලා. අපි බලමුකෝ ඒක එනවද කියලා. ඉස්සෙල්ලා මොකද්ද? දශමාංශය. හරි. 296. 296. මුල්ම තීරුවේ තමයි එන්නේ. එතකොට ඉස්සෙල්ලාම ඉලක්කම් දෙක එන්නේ 10. නේ? 10. ඒ ටික හරි. ඊට පස්සේ 296 කියන්නේ මේකනේ අපි එතකොට අපිට අවශ්‍ය සංඛ්‍යාවනේ 294. තව කීයක් එකතු වෙන්න ඕනේද? දෙකක් එකතු වෙන්න ඕනේ. නේද නංගි මල්ලිය? හැබැයි මෙතන අපි හරි අපිට ඉස්සෙල්ලා අපි මෙතන අදාළ තීරුවත් ලියාගමුකෝ 7. උන්න 7ත් හරි. හැබැයි දැන් මෙතන 2 කියන සංඛ්‍යාව මධ්‍යන්තරේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අපි මධ්‍යන්තරේ ගන්න නැතුව ඉන්නත් බැහැනේ. අපිට කිසියම් සංඛ්‍යාවක් ගන්න ඕනේ. අන්න එතකොට අපි කරන්නේ තියෙන අඩුම එක තමයි ගන්නෙ. බිඳුව කියලා නෙමෙයි අපි කියන්නේ. අඩුම මධ්‍යන්තරේ ගන්නෙ. ඒ කියන්නේ 1 කියලා. හරිද නංගි මල්ලේ? ඒකයි මේ මෙතන 1 කියලා දාලා තියෙන්නේ. මොකද ඔබට තේරෙනවා නම් අපි මුලින්ම කතා ලඝු ගණක කරනකොට කිව්වා ලඝු ගණක වලින් එන්නේ ආසන්න වශයෙන් සංඛ්‍යාවක් කියලා. ආසන්න වශයෙන් එන නිසා තමයි අපිට මෙතන හරියටම අගයක් ගන්න බැරි. ඒක ඔබට තේරෙනවා නම් ඔබ ඒක වටහා ගන්න. හරි. හැබැයි මෙන්න මේ උත්තරේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට සියලුම ලකුණු හම්බෙනවා ඔබ මේ උත්තරේ සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වොත්. මොකද උත්තරේ එතකොට 10.71. මේ දශම ස්ථානේ දාන විදිය දැන් මම වැඩියෙන් කියන්න ඕනේ නැහනේ. ඔබට මේක දැන් තේරෙන්නේ නැති. හරි. තව එක නිදසුනක් අපි බලමු. මෙතන මොකද්ද? මෙතන ಗುಣ කිරීමකුයි බෙදීමකුයි දෙකම තියෙනව නේද? අපි බලමු. ඒත් මේක එච්චර අමාරු නෑ. අපි බය වෙන්න ඕනේ නෑ. ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? කලින් වගේම p කියලා අක්ෂරයක් දාගන්නවා. මේ මුළු විශාල සංඛ්‍යාවකට. මේ විශාල සංඛ්‍යාවට p කියලා අක්ෂරය දාගත්තා. ඊට පස්සේ දෙපැත්තෙම ලඝු ගණක ගන්නවානේ. හරි. ඊට පස්සේ දැන් අපි මෙතන මේ බෙදීමකුයි ಗುಣ කිරීමකුයි දෙකම තියෙන නිසා අපි ඉස්සෙල්ලා එකක් තමයි සුළු කරන්නේ. ඉස්සෙල්ලාම අපි සුළු කරන්නේ බෙදීම. බෙදීම් ලකුණ තමයි අපි ඉස්සෙල්ලා අයින් කරගන්නේ. ඉතින් බෙදීම් ලකුණ අපි අයින් කරගත්තම මෙන්න මේ ලවයේ තියෙන කොටස අපි එක සංඛ්‍යාවක් හැටියට සලකන්නේ. කියන්නේ මේ ඔක්කොම එක සංඛ්‍යාවක්. සුළු කරාම එක සංඛ්‍යාවක් නෙන්නේ. අන්න ඒක එක සංඛ්‍යාවක් හැටියට සලකලා ඒක මෙහෙම ලියනවා වෙනමම. මොකද අපි දන්නවනේ බෙදීම ලඝු ගණක ඇතුලේ අයින් කරාම ඒක වෙනමයි කියලා නේද? අඩු කිරීමක් වෙනමයි කියලා. ඉතින් ඊට පස්සේ අපි සාමාන්‍ය පරිදි හරේ කොටස දාගන්නවා අනිත් කැලලට. හරි. දැන් අපි ආයෙත් මේක සුළු කරනවා. මේක අපි කලින් සුළු කරපු විදියට. ලඝු ගණක ඇතුලේ ಗುಣ කිරීමක් තියෙනවා. ඉතින් එන්නේ ලඝු ගණක වල එකතු කිරීම. ඊට පස්සේ අන්තිමට මේ කැලල අපි අඩු කරනවා. එතකොට මෙතන නම් පොඩ්ඩක් සුළු කිරීම ඇති. ඔබ බලන්න මේක මොකද්ද එන්නේ කියලා. මේ ලඝු ගණක එනවද කියලා හැබැයි මම කරන්නේ නැති වුණාට ඔබ නොබලා ඉන්නේ නම් එපා නංගි මල්ලිය. ඔබ කඩිසර වෙන්න ඕනේ මේ ගණිතය කියන විෂය ඔබට ජය ගන්න ඕන නේද? ඉතින් ඉක්මනට බලන්න මෙන්න මේ ලඝු ගණක වලට මේ තියෙන උත්තර හරියද කියලා. පෙළ පොතත් වැරදි වෙන්න පුළුවන් කියන්න බෑ අපිට. හරිද? ඊට පස්සේ මේ ටික සුළු කළත් බලමුකෝ. ඔබට සුළු කරා මෙන්න මේ ආකාරයෙන් එයි. ඉස්සෙල්ලා අපි මේ දෙක එක්කව කරාම අපිට මෙන්න මේ 3.74යි 12 කියන සංඛ්‍යාව වෙනවා. ඒකෙන් අපි මේක අඩු කරාම 1.9254 අපිට මෙන්න මේ තියෙන සංඛ්‍යාව මෙනවා. ප්‍රශ්නයක් නැහැ. නේ? හරි. ඔබට සුළු කිරීම වශයෙන් ඔබ දුර්වල ශිෂ්‍යයෙක් නම් මෙන්න ඔබට හොඳම අවස්ථාව වෙයි සුළු කිරීම වගේ වැඩි දියුණු කරගන්න මෙන්න මේක හොඳට කරලා බලන්න. හරි. දැන් ඊට පස්සේ මේකේ ප්‍රතිලඝු ගණකයේත් අපි හොයන්න ඕනේ. ඉතින් ප්‍රතිලඝු ගණකයේ දැන් මම නම් හොයන්නේ නැහැ. ඒක ඔබටම බාරයි.
මොකද පෙළ පොතේ උත්තර මේක නම් වැරද්දක් නැහැ. හරි. ඉතින් මේ උත්තරේ ඔබට එනවද කියලා ඔබ ලඝු ගණක වගු අරගෙන ඉක්මනට හොයලා බලන්න. හරි. දැන් ඔබට ගෙදර වැඩ තමයි ඔබේ අතේ තියෙන්නේ. ඉතින් ගෙදර වැඩ වලට නංගි මල්ලියේ මෙන්න මේ අභ්‍යාස ටික කරන්න. ඔබට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.